සැප සම්පත් අතර ප්‍රේමයේ නාමයෙන් මගට බට ඇය අවසන ජීවිතය පමණක්ම ඉතිරිව උමතුව බුදුරදුන් වෙත පැමිණ ජීවිතයේ අනියත බව පසක් කොට ගත්තාය. ඇය නමින් පටාචාරා වන්නේ. අරකවිල නර්තන හා නාට්‍ය පදනම ඉදිරිපත් කරන ජානකී හිල් අධ්‍යක්ෂණය කරන සසර කතරේ අතරමං වූ ගැහැණියකගේ ශෝකාන්තය පටාචාරා. ආයිබෝවන් චැනල් ADTF වෙනුවෙන් මම ඔබ සියලු දෙනාවම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අපි ගිය සතියේ කතා කළා පටාචාරා නාටකයේ මූලාරම්භය සිදුුනේ කොහොමද කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පටාචාරා නාටකයේ පිටපත රචනය සිදු වූයේ කොහොමද කියලා කතා කරන්න. මොකද දිවයින පුරා විසිර සිටින විවිධ පාසල්වල ගුරු බවතුන් මට ලියලා එවලා තිබුණා පටාචාරා පිටපත් රචනය පිළිබඳව විශේෂයෙන් එක එපිසෝඩ් එකක කතා කරන්න කියලා. ඉතින් අපේ පාසල් සිසුවියන් ඒ වගේම ප්‍රේක්ෂක සහෘද ඔබ සෑම දෙනාම කැමැත්තෙන් ඇති පටාචාරා පිටපත රචනා කරන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් මෙතනදී මම කියන්න ඕනි කාරණයක් තියෙනවා. පටාචාරා කියන්නේ මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නෙමෙයි. පටාචාරා කියන්නේ අපිට බෞද්ධ සාහිත්‍යයේන කතන්දරයක්. ඉතින් එතනදී මම තේරිගාථා, අට්ඨිකතා, සද්ධර්ම රත්නාවලිය, බුත්සරණ වගේ බෞද්ධ ග්‍රන්ථ ඇසුරු කරගෙන පටාචාරා කියන කතා වස්තුව මම කියවනවා. සහ මම ඒ පිළිබඳව විශ්ලේෂණය කරනවා. ඉතින් පටාචාරා කතාවස්තුව වේදිකාවට නැගීමට සුදුසු කෘතියක් විදිහට මට දැනෙනවා. එතනදී මම පටාචාරා පිටපත අඩු වැඩි වශයෙන් තවත් පිටපතට දේවල් එකතු කරමින් අඩු කරමින් රංගභූමියට උචිත ආකාරයෙන් මෙම නාටකය නිර්මාණ කිරීමේ කාර්යය සඳහා මම පෙළඹෙනවා. පිටපතක් තෝරා ගැනීමේදී අපි විශේෂයෙන් සැලකිය යුතු සැලකිලිමත් විය යුතු කාරණා කීපයක් තියෙනවා. එතකොට මම පිටපත් රචිකාව විදිහට නාටකයේ අධ්‍යක්ෂිකාව සහ නිෂ්පාදිකාව විදිහට මේ කරුණු කාරණා පිළිබඳ කිසියම් අවබෝධයක් තිබීම වැදගත් කියලා මට හිතෙනවා. ඒ වැදගත් වෙන කරුණු කීපය තමයි මම තෝරා ගන්නා පිටපත එහෙම නැත්නම් කෘතිය තමාට නිෂ්පාදනය කළ හැකිද? පළවෙනි කාරණය. කියන්නේ සමහර අපිට නිර්මාණ තියෙනවා නිෂ්පාදනය කරන්න අපහසුයි අපිට. එහෙනම් අපි එතනදී ඒක හිත හදාගෙන අපි අමතක කරනවා. ඊළඟ කාරණය තමයි නළු නිලියන් සොයාගත හැකිද? කෘතිය ඉල්ලා සිටින කෘතියේ තියෙන චරිතවලට පනපවන්න සුදුසු නළු නිලියන් මට සොයාගන්න පුළුවන්ද කියන කාරණය. නිර්මාපකයාට. එතකොට තුන්වෙනි කාරණය තමයි වේදිකාවට නැගිය හැකිද? මොකද සමහර කතන්දර තියෙනවා අපිට රංගභූමිය මතට ගෙන එන්න බෑ. අපිට ඒකට අපිට සිනමාවට නගන්න පුළුවන් වෙයි. නමුත් මම කතා කරන්නේ වේදිකාව පිළිබඳව. වේදිකාවට ගෙන එන්න අපහසු කතන්දර තියෙනවා. ඉතින් මෙන්න මේ තුනම සම්පූර්ණ වෙලා තිබුණ නිසා මම හිතනවා පටාචාරා වේදිකාවට සුදුසුයි කියලා. එතනදී මම තීරණය කරනවා පටාචාරා මම නිර්මාණයක් විදිහට වේදිකාවට ගෙනනවා කියලා. අන්න එතන ඉඳන් තමයි මම පටාචාරා කෘතිය ලියන්න පටන් ගන්න. පිටපතක් රචනා කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. අන්න ඒ ටික පිළිබඳව ඊටාම මනවින් සැලකිලිමත් වීම පිටපත් රචකයාගේ කාර්යභාරය. එතනදී මම ඒ ටික ඔබට කෙටියෙන් කියාගෙන යන්නම්. 1. හොඳ තේමාවකින් සමන්විත වීම. 2. උචිත ආකෘතිය. 3. කතාවස්තුවක් අන්තර්ගත වීම. 4. සජීවී භාෂා මාධ්‍ය. 5. හොඳ පණිවිඩයක් තිබීම. 6. භාව සංතරපණය. 7. ගැටුම් අවස්ථා මතු කර දැක්වීම. 8. නාට්‍යමය භාෂාව. 9. සමාජීය වටිනාකමක් තිබිය යුතුයි. 10. සාහිත්‍යමය වටිනාකම. 11.
වේදිකාව මත රංගයක් බවට පෙරලීමේ හැකියාව තිබිය යුතුයි. 12 ප්‍රේක්ෂකයා සඳහා නිර්මාණය වීම. මෙන්න මේ ගති ලක්ෂණත් එක්ක මම පිටපත නිමුවට පස්සේ පිටපත ලියුවට පස්සේ මම ඒ පිටපත අධ්‍යයනය කිරීමට ලක් කරනවා. ඒ කියන්නේ නාට්‍යයේ තියෙන ගැටුම් අවස්ථා මතු කර දක්වන්න ඕනේ. එතකොට මම වැඩි වැඩියෙන් ඒ ගැන හිතනවා. ඊළඟට කුමක්ද සිදුවන්නේ? උත්ප්‍රාසය දැනවන තැන් කොහොමද මම මතු කරන්නේ? ඒ වගේම හඬ, චලන, වර්ණ, චිත්‍ර රූප මවන්න ඕනේ. අපි කටහඬ චලනය පිළිබඳ වෙන වෙනම හිතන්න ඕනේ. ඝට්ටනය හා විඝටනය පිළිබඳව වෙන වෙනම හිතන්න ඕනේ. මේ එකම පිටපත. නමුත් මේ සියල්ලම සිතේ ධාරණය කරමින් අපි දෝලනය කරමින් තමයි මේ පිටපත ලියන්නේ. දැන් මෙන්න මේ කියන ගති ලක්ෂණත් එක්ක මම පිටපත රචනා කරනවා. පිටපත රචනා කරලා අවසානයේදී මම පිටපත නැවත කියවා බලනවා. පිටපත ඒ කියන්නේ නැවත අධ්‍යයනය කරනවා. එතනදී මම වෙන වෙනම සිතා බලනවා මේහි එන උත්ප්‍රාසය දක්වන තැන් තීව්‍ර කරන්නේ කොහොමද? ඝට්ටනය, විඝටනය මේ වගේ දේවල් කොතනදීද මම තීව්‍ර කරන්න ඕනි කියලා. ඒ වගේම හඬ, චලන, ශබ්ද, රූප මේ සියල්ල ගැනම වෙන්ව සටහන් තියෙනවා. සංගීතය පිළිබඳව වෙන්ව සටහන් තියෙනවා. ඒ වගේම වේදිකා පසුතල නිර්මාණ මම වෙනම සටහන් තියෙනවා. වෙනම එක කුරුටු ගන්නවා. එතකොට මේ සියල්ල සමස්තයත් එක්ක මම මේ නාට්‍යයේ පිටපත් රචනය කියන කාරණාව අවසන් කරනවා. අවසන් කළා එතනින් නතර වෙන්නේ නැහැ. එතනින් පස්සේ මා විසින් සම්පාදනය කළ පිටපතේ අවසාන පළ වෙන නාටකය වේදිකාව මත රඟ දැක්වෙන අයුරු මම චිත්‍ර රූප මවමින් රස විඳිනවා. හරියට නිකන් චිත්‍රපටියක් බලනවා වගේ මම ඉඳගෙන මම මගේ මනෝලෝකයට ගිහිල්ලා මම මගේ පිටපත වේදිකාවේ රඟ දැක්වෙන අයුරු දකිනවා. ඉතින් එතනදී මට ඉතා පහසු වුණා මේ නාට්‍ය නිර්මාණකාරයේදී කොයි ඉසව්ද මම කළමනාකරණයට ලක් කළ යුත්තේ සහ කොයි ඉසව්ද දියුණු විය යුත්තේ කියලා මා විසින් මට වටහා ගන්න. දැන් මේ කෘතිය කිරීමේදී විවිධ අභියෝග එනවා. එතකොට ඒ අභියෝග පිළිබඳව වුණත් මම වෙනම සටහන් තිබ්බා. ඒක පිටපත් රචනයට අදාළ නැහැ. නමුත් පිටපත් රචනයත් එක්ක මම සියලු දේවල් අනුශාංගික අංගයන් ලෙස වෙනම සටහන් තියෙනවා. ඒක මට ගොඩක් පහසු වුණා පටාචාර නාට්‍ය නිර්මාණය කිරීමේදී. අනිත් එක තමයි පටාචාර මම ලියන්න පටන් ගන්නෙ හැම සිද්ධියක්ම රූපරාමු විදිහට හිතේ අඳින ගමන්. දර්ශනාංක 1 සිටුපුර වැනුම. එතනදී මට ඕනේ වෙනවා සවැත් නුවර ජනතාව සවැත් නුවර ගැමි ජනතාවගේ ස්වරූපය කොහොමද? මම S2 පියාගෙන දවස් ගණන් සති ගණන් සවැත් නුවර ඇවිදිනවා. ඒ ඇවිදිනකොට මට පේනවා ගොයම් ගස්, සීරුවට වැනෙන ගොයම් ගස්. එතකොට කුඹුරේ වැඩ කරන මිනිසුන්, ගැහැණුන්, ඒ වගේම දර මිටි හිස මත තියාගෙන යන කාන්තාවන්. මේ වගේ විවිධ දේවල් මගේ මනෝභාවයන් වලට මට දැනෙනවා. මම ඒවා හිමෙන් කොළ කෑලි වල සටහන් කරනවා. ඒ සටහන් කරපු දේවල් තමයි මේ පටාචාරා කෘතිය ඇතුළට එන්නේ හිමින් සැරේ. දැන් එතනින් පස්සේ මට ගොඩක් පහසු වෙනවා නාටකය නිර්මාණය කරද්දී. මහනුවර පාසලක ගුරුවරියක් මගෙන් අහලා ඉවලා තියෙනවා අපි බෞද්ධ කතාවල, තොරන්වල, චිත්‍රපටවල අහලා දැකලා තියෙන පටාචාර කතාව අභිබවා ගොස් එය අතික්‍රමණය කර ඇති අපූර්වත්වය අප ඔබතුමියගේ පටාචාර නිර්මාණය තුලින් දුටුවා. ඔබ කොහොමද ඒ හපංකම කළේ? දැන් මෙතනදී පටාචාර කතාවස්තු අපි හැමෝම දන්න කතන්දරයක්. නමුත්
මුල් කෘතියේ වටිනාකම මුල් කෘතියේ හරය තියාගෙන මම විවිධ සීමා මායිම් වල ඉඳගෙන මේ කෘතියේ තියෙන දේවල් අඩු වැඩි වශයෙන් වෙනස් කරනවා. අපි උදාහරණයක් විදිහට ගමු. දැන් අපි බෞද්ධ සාහිත්‍යයේ පටාචාර කතන්දරේ කොහෙවත් සඳහන් වෙලා නැහැ පටාචාරගේ ළමා කාලයක්. දැන් මම මේ කෘතිය ඇතුළට මගේ පිටපතට එකතු කරනවා පටාචාරගේ ළමා කාලය. දැන් අපිට අනිත් එක තමයි පටාචාර කිව්වහම ගොඩක් අයගේ හිතවල ගොඩක් කෘතිවල මම දැක්කා ඒක පටාචාර කියන්නේ රාගාධික ස්ත්‍රියක් විදිහට තමයි කියවගෙන අපිට හිතෙන්නේ. රාගයෙන් බැඳෙනවා කියන එක. නමුත් මට ඕනුණා මගේ නිර්මාණයේදී රාගය වෙනුවට ප්‍රේමය, ශෘංගාරය, ආදරය කියන එක ගෙන එන්න. ඉතින් මං සීරුවට ඒක මේ නර්තන වින්‍යාසයත් එක්ක නර්තන නිර්මාණයත් එක්ක සුමට විදිහට මම ඒක නිර්මාණය කරන්න මගේ නර්තන නිර්මාපකින් සමග කතිකා කරගෙන අපි ඒක අපූර්වට නිර්මාණය කළා. කොහොම වුණත් මේ කෘතියේ විශේෂත්වය පිළිබඳව විවිධ විචාරකීන් විද්වතුන් ආචාර්ය මහාචාර්යවරුන් විවිධ අදහස් පළ කරලා තිබුණා. එතනදී මම කීපයක් මේ විදිහට අරගෙන ආවා. සමහර විද්වතුන් කිව්වා පටාචාරා සුපුරුදු කතාවස්තුව ඊතා සුමට ලෙස අතික්‍රමණය කර ඇති බව. දැන් අර මම කලින් කිව්වේ පටාචාරාගේ ළමා කාලයක් මම මෙතනට ඈඳුවා හේතු සාධක ඇතුව විශ්වසනීයත්වය සමග. මොකද අපි හැම වෙලේම විශ්වසනීයත්වයෙන් තොරව අපිට කිසිම දෙයක් මේකට ඇඳන්න බෑ. ඉතින් ඒ විශ්වාසය තියාගෙන මේ කෘතිය ඇතුළට මම මේ සිද්ධිය ගේනවා. ඒ වගේම තමයි පටාචාර අපි කතාවස්තුවේ අපි අපිට අහලා දැකලා තියෙන්නේ සැමියාට නායක දෂ්ට කරනවා කියලා විතරයි. නමුත් මේක වේදිකා නිර්මාණයක්. එතකොට වේදිකාව මතට මේ නිර්මාණය ගෙන එනකොට අධ්‍යක්ෂක විදියට ඒ වගේම පිටපත් රචක විදියට මගේ වගකීම තමයි ඒක අපූර්වත්වයෙන් යුතුව ඉදිරිපත් කිරීම. අන්න එතනදී මම මෙතන ණයාට සාධාරණයක් ඉෂ්ට කරනවා. එතන ණයා කිව්වම අපි හැමෝම බය වෙනවා. ණයා ගහනවා කියලා. නමුත් මෙතනදී මම ගේනවා මේ එක නාග රාජයෙකුට පොරකන හැපින්නියෝ කොට්ටාශ දෙකක්. ඒ ණයාව බෙදා ගන්න බැලුව මේ තියෙන සටනක්. එතකොට මේ හැපින්නියෝ කොට්ටාශ දෙක මම මෙතෙන්ට ගේනවා මේ ද්වන්ද සටනක් විදියට ගෙනල්ලා ඒ වෙලාව ඒගොල්ලන්ගේ සටන යන වෙලාවේ තමයි මේ දාරක පටාචාරගේ සැමියා මේ කොළ අත්තක් කපන්න මේ කැලේට යන්නේ. අන්න එතනදී තමයි දෂ්ට කරන්නේ. ඉතින් ඒතනත් අපූර්වට නිර්මාණය වුණා. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පටාචාර පුහුණු වීම කාලෙදිත් ඇවිල්ලා නරඹලා අපිට විවිධ අන්දමේ උදව් කරලා ගිය කෙනෙක්. එතුමා කිව්වේ මේ පටාචාරාගේ දෙමව්පියන් සිටුතුමාගේ පෞල් පසුබිම සමාජ පසුබිම සහ දාරකගේ සමාජ පසුබිම කියන දෙක ඊටාම අපූර්වට මේකෙදි පෙළගස්සලා ගෙනත් තියනවා කියලා. මොකද නාටකයේ පටන් ගැම්ම තමයි ප්‍රේක්ෂකයාව ඇද බැඳ තබා ගන්න. ඉතින් මුලින්ම පටන් ගන්න මේ දාරකගේ පෞල් පසුබිමෙන් ඒක අපූර්වට නිර්මාණය කරලා තිබුණා කියලා එතුමා විශේෂයෙන් සඳහන් කරලා තිබුණා. මොකද මේවා දැන් මේ කියන දේවල් අපිට අකුරු වලට සහ තොරණකට සීමා වෙච්ච දෙයක් පමණයි. ඒ සමාජ පසුබිම පොතපතේ සඳහන් වෙන්නේ නැහැ. ඉතින් අපි උත්සාහ කරේ ඒකට විවිධ අර්ථකථන මගින් මේ ናටකය හරහා ප්‍රේක්ෂකයාගේ මනදොල සපුරන්න. තවත් සුවිශේෂී අවස්ථාවක් තමයි පුතුගේ සම්ප්‍රාප්තිය අපූර්වත්වයෙන් ඉදිරිපත් කර ඇති බව. දැන් මේ පුතාගේ සම්ප්‍රාප්තිය පටාචාරගේ පුතා. ඒක ගේන්නේ ඒගොල්ලෝ කැලේ ජීවත් වෙන්නේ. ඉතින්
ඒ මොහොතත් ඒ අවස්ථාවත් ඊටාම අපූර්වට මේ කැලේ සත්තුත් එක්ක මේ දරුවා ජීවත් වෙන්නේ. එතන විශ්වසනීයත්වය සහ අපූර්වත්වය කියන දෙකම තබාගෙන මේක අපිට අපූර්වට නිර්මාණය කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ එදා ඒ පුතාගේ සම්ප්‍රාප්තිය වෙලාවේ නෙළුම් පොකුණ මුළු රංගහලම ඔල්වරසන් දුන්නා ඒ දෙවන ආරම්භයට. ඊළඟට අචිරවතී තරණය. අපි ජාතක කතාවල අහලා තිබෙන විදිහට ගඟ දෙගොඩ තලා ගලලා තියෙන වෙලේ සැමියත් අහිමි වෙච්ච පටාචාර අචිරවතී ගඟ තරණය කරනවා දරුවෝ දෙන්නත් එක්ක. මේක මහා ඛේදවාචකයක්. ඉතින් ඒ අවස්ථාවත් මේකේ පිටපතට මම අපූර්වට එකතු කරනවා. පටාචාරගේ උමතු වීම මෙතන ප්‍රබල තැනක් ගන්නවා. අපි කතාවස්තුවේ දැකලා තියෙන පටාචාරට පිස්සු හැදෙනවා. පිස්සු හැදිලා එයා බුදුහාමුදුරුවෝ සොයාගෙන යනවා ජේතවනාරාමයට ගිහිල්ලා පැවිදි වෙනවා. නමුත් මෙතනදී පටාචාරගේ ඒ උමතුව අපූර්ව නර්තනාංගයකින් ඒකට අපි යොදාගත්තා විකාර රූපී නර්තන ශෛලිය යොදාගෙන ඒක අපූර්වත්වයෙන් අපි ඉදිරිපත් කළා. කොහොමද කාන්තාවක් මෙවැනි ඛේදවාචකයකට මුහුණ දීපු කාන්තාවක්ගේ මනස කොහොමද වැඩ කරන්නේ? එයාට මොනවද පේන්නේ? එයා මොනවද ඉල්ලා සිටින්නේ? එයා මොනවද කැමති? එයා මොනවද අකමැති කියලා මේ සියල්ල විශ්ලේෂණය කරමින් මම ඒ අංගය කෘතිය ඇතුළට ලස්සනට ගෙන ඒ වගේම ඒකේ අවුට්පුට් එක ඒකේ මේ ඉදිරිපත් කිරීම ඉතාම අපූර්වට නාටකයේ විදහා දැක්වෙනවා. ඉතින් මේ තියෙන්නේ පටාචාරා රංගභූමි පිටපත මුද්‍රණත් වාරයෙන් නිකුත් කරලා තියෙන්නේ මේ පිටපත. මේක නිකුත් කළේ 2015 වර්ෂයේදී. පටාචාරා පෙළ වගේම පටාචාරා පිළිබඳව විවිධ විද්වතුන් සහ විචාරක අදහස් ඒ වගේම පටාචාරා පිටපත ලියූ දිනේ සිට රංගභූමිය මතට ගෙනේම දක්වා කළ දුෂ්කර වෑයම පිළිබඳව සටහන් මේකේ ඇතුළත් වෙනවා. සියලුම දේවල් අපි කොහොමද රංගභූමි අලංකරණය සිද්ධ කරේ, රංග වස්ත්‍ර නිර්මාණය කිරීම, ඒ වගේ විවිධ පැතිකඩවල් අපි මේ විශ්ලේෂණය කරමින් මේ ග්‍රන්ථය නිකුත් කරලා තියෙනවා. ඉතින් මගේ ආදරණීය දරුදරියනි, ගුරුබවතුනි, ප්‍රේක්ෂක සහෘද හිතවතුනි, මම හිතනවා අපි පිටපත් රචනය පිළිබඳව කතා කළා ඇති කියලා. මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වැඩසටහනින් නර්තන නිර්මාණය පටාචාරා නර්තන වින්‍යාසය පිළිබඳව කතා කරන්න. ඉතින් එතකන් ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්. ආයුබෝවන්.